18 වෙනි පාඩම ත්‍රිකෝණමිතිය. ඒකේ යටතේ පුතේ අනුමාත්‍රිකාවක් අපි ලියමු. දැන් අපි යන්නේ මුලින්ම ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද නම් කරන්න හදන්නේ. හරිද? එතකොට දැන් අපි දන්නවා ත්‍රිකෝණයේ ඉස්සරහා පාදේ නම් කර්ණය. දැන් අනිත් පාද දෙකක් නම් කරගන්න හදන්නේ මම දීලා තියෙන කෝණයක් පාවිච්චි කරගෙන. ඔක තමයි කරන්න හදන්නේ. හරි? අපේ අනුමාත්‍රිකාව පුතේ දී ඇති කෝණයක අණුව කියන එකෙන් තියෙන කෝණයක් අනුබද්ධය. දී ඇති කෝණයක් අනුබද්ධයෙන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද නම් කිරීම. දී ඇති කෝණයක් අනුබද්ධයෙන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද නම් කිරීම. දැන් බලන්න පුතේ මම මේකේ ත්‍රිකෝණ දෙකක් අඳිනවා. එකම ත්‍රිකෝණෙ දෙපාරක් අඳින්නේ. ABC මේකත් ඒකම තමයි. ABC ම තමයි. හරි. එතකොට මේ ත්‍රිකෝණයක පුතේ අපි දන්නවා ත්‍රිකෝණයේ ඉස්සරහා පාදය කොහොමත් කර්ණය. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක කර්ණය. දැන් අනිත් පාද දෙක නම් කරන්න අපි ගන්නවා මේ ත්‍රිකෝණයේ හැර ඉතිරි ඕනෑම කෝණ කෝණ දෙකක් තියෙනවානේ. ඉතිරි ඕනම කෝණ දෙකක් තියෙනවා. ඒ කෝණ දෙකේ එකක්. දැන් මම මේ කෝණේ ගත්තොත් මේ කෝණේ ගැන හිතුවොත් හරිද? එතකොට අපි මේ කියන දැන් මේ ඉතිරි පාද දෙක නම් කරන්නේ A කියන කෝණයට අනුව. ඒ කෝණය අනුබද්ධය. නැත්නම් ඒ කෝණයට අනුව අපි දන්න භාෂාවෙන් කියනවා. හරි. එතකොට මෙහෙමයි ගන්න කෝණය ඉස්සරහා තියෙන පාදෙට අපි කියනවා සම්මුඛ පාදේ. සම්මුඛ පාදේ. ඉස්සරහා තියනවායි කියන තේරුමෙන් තමයි සම්මුඛ පාදේ කියලා අපි කියන්නේ. එතකොට ඉතිරි වෙන පාදේ තියෙනවානේ. මේ කෝණෙත් එක්කම තියෙන එක. දැන් මේ කෝණයට අයිති වෙන පාදයක් නෙමේ තියෙන්නේ එතකොට. ඒකට අපි කියනවා පුතේ බද්ධ පාදේ කියලා. සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. හරි? එතකොට මේකේ දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් ඔයාලා කියලා දැන් මේකේ අමුතු විදිහට නම් කරේ කියලා මේ කෝණේ සම්මුඛ පාදේ තමයි මේ තියෙන්නේ පුතේ. ඒ කියන කෝණේ බද්ධ පාදේ තමයි මේ තියෙන්නේ. දැන් අපි මේකේ අනිත් කෝණේ ගත්තොත් C කෝණය. මෙයා ගත්තොත් අපි මේ කියන එතකොට C කෝණයට අනුව නැත්නම් C කෝණය අනුබද්ධය. හරි. එතකොට C කෝණයට අනුව මේක නම් කළොත් කර්ණයේ ලකුණු කරලාම තියෙනවා නේද? කර්ණය වෙනස් වෙන්නේ නැහැ ත්‍රිකෝණික ත්‍රිකෝණේ. ඒක C කෝණේ ඉස්සරහා තියෙන මේ පාදයට අපි කියනවා C කියන කෝණයේ සම්මුඛ පාදය. C කියන කෝණේ ඉස්සරහා තියෙන පාදය කියන තේරුම. එතකොට දැන් මේක C කියන කෝණේ බද්ධ පාදයේ පිටයි මේ. C කියන කෝණයට අයිති වෙන පාදයක් නෙමෙයි මේ කියන්නේ බද්ධ වෙලා. ඒකත් එක්කම තියෙන එක. මේකට අපි කියනවා C කියන කෝණේ බද්ධ පාදය. සම්මුඛ පාදයේ බද්ධ පාදයේ පිටේ ගන්න කෝණේ අනුව මාරු වෙනවා. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. તો ඔය විදිහට අපිට පුළුවන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක පාද නම් කරන්න ලොකු දෙයක් නැහැ. කර්ණයේ ඉස්සෙල්ලාම ලකුණු කළා පුතේ.
ඊළඟට කෝණ දෙකේ එකක් තෝරගත්තොත් ඒ කෝණයක් ඉස්සරහා තියෙන එක සම්මුඛ පාදය අනිත් එක බද්ධ පාදය. දැන් මේකේ මෙහෙම ගත්තොත් මේකෙත් ඒ වගේ. අදාළ කෝණ ඉස්සරහා තියෙන එක ඉස්සරහා තියෙනවා කියලා තේරුමෙන් තමයි සම්මුඛ කියලා කියන්නේ. සම්මුඛ පාදය එයත් එක්කම තියෙන එක පුතේ බද්ධ පාදය. හරි. එතකොට අපි ලකුණු කරගම් බලන්න ඔය විදිහට ත්‍රිකෝණ දෙක ඇඳලා ඉවරලා පුතේ එතකොට මේ විදිහට පාද ටික නම් කළාට පස්සේ මේ පාද අතර අනුපාත අපිට ලියන්න පුළුවන්කම තියෙනවා. පාද අතර අනුපාතය කියන්නේ මේ දැන් පාද තුනක් තියෙනවානේ. එක එක පාද. බද්ධ පාදයයි කර්ණයයි, සම්මුඛ පාදයයි බද්ධ පාදයයි. ඒ වගේ අනුපාත ලියන්න පුළුවන්කම තියෙනවා අපිට. හරිද? එතකොට ඔහොම ලියන්න පුළුවන් මූලික අනුපාත තුනක් ගැන අපි කතා කරනවා. ඒවට අපි කියනවා පුතේ මූලික ත්‍රිකෝණමිතික අනුපාත කියලා. හරිද? මොකද හේතුව පුතේ දැන් මේකේ යම් කිසි කෝණයක් අනුව හරි අපි ගත්තොත් මම අඳිනවා ත්‍රිකෝණයක්
මෙතන කෝණේ අංශක 30යි. දැන් පුතේ මෙහෙම ත්‍රිකෝණයක් ඇන්දොත් මේකේ පාද තුන මම දුන්නේ නැති වුණත් ඔයාලට මේකේ ත්‍රිකෝණයක් අඳින්න පුළුවන්. අංශක 30 ත්‍රිකෝණයක් අඳින්න පුළුවන් නේ. එතකොට ඕන කෙනෙකුට ඇඳ හැකි පුතේ. දැන් මේකේ තව කෙනෙකුටත් ඇඳ හැකි. දැන් ඔයාලා මෙතන ඉන්න ඔක්කොම ඇන්දොත් මම මුකුත් අගයන් දෙන්නේ නැති වුණොත් ඔයාලා කරන්නේ පුතේ මේවැ ඔහොම අංශක 30 තියෙන මෙතන අංශක 90ක් තියෙන ත්‍රිකෝණ අඳිනවා පුතේ. හැබැයි එක එක්කෙනාට ඇදෙන ත්‍රිකෝණ වල සයිස් එක වෙනස්. ඒ වුණාට මේ ත්‍රිකෝණ පුතේ සමකෝණී ත්‍රිකෝණ වෙනව නේද? සමකෝණී ත්‍රිකෝණනේ. ඇයි මේකේ කෝණ වෙනස් වෙන්න බෑනේ. 30යි මෙතන 90යි නම් මේක ඉබේම 60ක් ඇවිල්ලා හැමෝටම සමකෝණී ත්‍රිකෝණනේ ඇදෙන්නේ. එතකොට අපි ඉගෙනගෙන තියෙන ප්‍රමේයක් කලින් සමකෝණී ත්‍රිකෝණ වල පාද අතර අනුපාත සමාන වෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් දැන් මෙයාගේ මේ දිගයි ගැන හොයලා බලලා අපි ගත්තොත් මේක නිකන් දාමු. මෙතනට දානවා 4ක් මම. මෙතන දානවා 5ක්. එතකොට මේ ඇඳපු එක මම දාන්නම් මෙයා දාන්නම්කෝ 10ක්. මෙයා දාන්නම් 8ක්. හරිද? එතකොට පුතේ මේකේ සමාන මේ අනුරූප පාද අතර අනුපාත සමාන නෙමෙයි. මම මේ සමාන වෙන්න ලිව්වේ මේ 5/10 කිව්වත් 5/10 කිව්වොත් 1/2 එනවා. 4/8 කිව්වහම 1/2 එනවා. අනුරූප පාද අතර අනුපාත සමානයි. ඕක වෙනස් වෙන්න විදිහක් නැහැ නේ. ඔය අපි දන්න සාමාන්‍ය ප්‍රමේය. ඒ වගේම තමයි මේකේ අනුරූප පාද දෙකක් ගත්තොත් දැන් මම මේ දෙන්න ගත්තොත් පුතේ මේ 30 ඉස්සරහා තියෙන එකයි එයා 5යි. මුකුත් අංශක ගාන දාලා නැති පාදේ ඉස්සරහයි. මේ කෝණේ ඉස්සරහා එක. ඒතර 5 බෙදීම 4නේ නැත්නම් 5/4 නේ එන්නේ. එහෙම නැත්නම් 5/4. මේකෙත් ඒකට මන් රූපයක් ගත්තොත් 30 ඉස්සරහා 1යි. අංශක ගාන දාලා නැති එක ඉස්සරහා 1යි. දෙකෙන් බෙදෙනවා පුතේ. දෙවරක් 5යි, දෙවරක් 4යි. ඒකෙන්නේ 5/4. ඒ කියන්නේ පුතේ මේ වගේ ත්‍රිකෝණ ඇන්දොත් හරිද? ත්‍රිකෝණී ත්‍රිකෝණයේ අංශක 90යි මෙතන කෝණයයි දීලා ඉවරලා ත්‍රිකෝණ කොච්චර ඇන්දත් පුතේ මේවැ පාද අතර අනුපාත සමාන වෙන්නම ඕනේ. සමාන වෙන්නම ඕනේ කියන්නේ වෙනස් වෙන විදියක් නෑ. මේ අපි දන්න ප්‍රමේයක් නෙමේක. ඒ නිසා අපිට පුළුවන් මේ ත්‍රිකෝණික ත්‍රිකෝණවල පාද අතර අනුපාත සමාන හින්දා අපි විශේෂ අනුපාත තුනක් තෝරගෙන ඒවා අපි නම් කරගන්න පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත කියලා. හරිද? ත්‍රිකෝණමිතික අනුපාත ත්‍රිකෝණ මනිනේව. ත්‍රිකෝණ වල පාද අතර සම්බන්ධතා තියෙන අනුපාත මේ. මේව ඕන තැනකට යොදා ගන්න පුළුවන් අර පයිතගොරස් ප්‍රමේය යොදා ගන්නවා වගේ. හරි. හැබැයි මේක යොදා ගන්න පුතේ ත්‍රිකෝණික ත්‍රිකෝණ වලට විතරයි. එහෙනම් අපි ලියමු අනුමාත්‍රිකාව පුතේ. මූලික ත්‍රිකෝණමිතික අනුපාත. මූලික ත්‍රිකෝණමිතික අනුපාත. මෙතනදී අපි කතා කරනවා පුතේ ඔය ගත්ත සම්මුඛ පාදයේ බද්ධ පාදයේ කර්ණයේ අතර අනුපාත තුනක් මූලික ඒවා තුනක්. එක තමා පුතේ මේක ඔයාලා දන්නවා ඉස්කෝලේ වල කරලා තියෙන අය. බලාගෙන ඉන්න මේ උනානේ. සම්මුඛ පාදයයි කර්ණයයි අතර අනුපාතය අපි ගන්නවා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් ඔයාලා අය කර්ණයේ බෙදීම සම්මුඛ පාදේ ගන්න බැයිද අපිට කියලා? පුළුවන් පුතේ. ඒ වුණාට අපි මේ කතා කරන මූලික අනුපාත තුනට ඒක අයිති වෙන්නේ නැහැ. හරිද? මේ අනුපාත ඔයාලා කතා කරනවා A level maths කරලා. ඊළඟට බද්ධ පාදය බෙදීම කර්ණය. ඊළඟට තව අනුපාතයක් ගන්නවා අපි සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය.
හරිද? දැන් මේ අනුපාත තුනට අපි දෙනවා නම් පුතේ. මේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන අනුපාතය අපි හඳුන්වනවා සයින අනුපාතය. සයින අනුපාතය. හරි. එතකොට මේක අපි කෙටියෙන් ලියනවා පුතේ මෙහෙම. සයින්. මේ සීන් නෙමෙයි අපි මේ කියවනේ සයින්. ඊළඟට අනිත් අනුපාතය තියෙනවනේ. ඒක අපි හඳුන්වනවා පුතේ කෝසයින අනුපාතය කියලා. කෝසයින. හරිද? එතකොට කෝසයින මේ හරියට කරලා ලියන්නම්. එතකොට ඒක අපි ලියනවා පුතේ කෝසයින අනුපාතය කෙටියෙන් ලියනවා මෙහෙම. cos හරි ඊළඟට මේක අපි හඳුන්වනවා ටැන්ජන අනුපාතය. ටැන්ජන අනුපාතය ඒක අපි ලියනවා පුතේ කෙටියෙන් tan sin cos tan එච්චර. හරිද? ඉතින් මෙහෙම අපිට මතක් වෙන්න ඕනේ පුතේ sin කියලා කියනකොටම සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ බව, cos කියලා කියනකොටම බද්ධ පාදයේ බෙදීම කර්ණයේ බව, tan කියනකොටම සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ බව මතක් වෙන්න ඕනේ. හරිද? එතකොට මේ අනුපාත අපිට දාන්න පුළුවන් ත්‍රිජිකෝණික ත්‍රිකෝණයකට විතර. නැත්නම් එහෙම සමකෝණී ත්‍රිකෝණ අඳින්න බෑ පුතේ. එක කෝණයක අගේ දුන්නාම ත්‍රිජිකෝණී වුණාම විතරයි පුළුවන්. ත්‍රිජිකෝණී වුණාම එක තව කෝණයක් දාන්නවනේ අපි අංශක 90යි කියලා. ඒ නිසා ත්‍රිජිකෝණී ත්‍රිකෝණ වලට විතරමයි මේක යොදා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක පොඩ්ඩක් මතක තියාගන්න එච්චර අමාරුවක් නැහැ. සම්මුඛ පාදයේ වෙනුවට මම සයන්න දැම්මොත් ඊළඟට කර්ණයේ වෙනුවට කයන්න දැම්මොත් සම්මුඛ පාදයේ බෙදීම කර්ණයේ හින්දා මේ යටිල්ලිම සම්මුඛ පාදයේ බෙදීම කර්ණය බද්ධ පාදයේ වෙනුවට බයන්න දැම්මොත් හැබැයි ඉතින් බයන්න කියන්නේ මොකක්ද කියලා මතක තියෙන්න වෙනවා. එතකොට මේ තියෙන්නේ සයි සක හරි මේ තියෙන්නේ cos බක හරි අනිත් එක මේ තියෙන්නේ tan සබ සක බක සබ හරි ඔම නිකන් එක පාරක් දෙපාරක් ගෙදර ඉන්නකොට කියන්නේ ඒතර ගෙදර මිනිස්සු සමාඩි හිතයි අපිට පිස්සු කියලා කමන්නේ ඉන්නේ පොඩ්ඩක් ඔය කිව්වමක් වෙනවා හරි සක බක සබ හරි මාරු කරන්න බෑ මම මේක ලිව්වේ පල්ලෙහාට ලිව්වේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය හරි සක බක සබ ওই විදිහට අපිට මතක තියාගන්න පුළුවන් හරි මේ පොඩ්ඩක් ලියමු පුතේ දැන් ඔයාලා මේක ලිව්වනම් යටින් ලියාගන්න මම මේ කියන වාක්‍ය එක වාක්‍යය ලියන්න ත්‍රිජිකෝණික ත්‍රිකෝණවල පාද අතර අනුපාත තුනක් පාද අතර අනුපාත තුනක් පහත ආකාරයට ලිවිය හැක පහත ආකාරයට ලිවිය හැක ඒවා මූලික ත්‍රිකෝණමිතික අනුපාත නම් වේ. ඒවා මූලික ත්‍රිකෝණමිතික අනුපාත නම් වේ. එහෙම කියලා පුතේ මේ අනුපාත තුන ලියා ගන්න.
ලියලා ඒක යටින් අරක ලියාගන්න. මතක තියාගන්න විදිය. හරි පටන් ගමු බලමු. එතකොට පුතේ දැන් මම දෙනවා බලන්න මේ හරි ලේසි තැනක ඉඳන් දෙන්නේ පොඩි පොඩි ත්‍රිකෝණ වලට මේ ත්‍රිකෝණමිතික අනුපාත දාන හැටි කතා කරන්නයි මම මේ යන්නේ. හරි ලියන්න උදාහරණ පහත එක් එක් ත්‍රිකෝණ වලට මූලික ත්‍රිකෝණමිතික අනුපාත ලියා දක්වන්න.
බලන්න පුතේ මම දෙනවා පොඩි ත්‍රිකෝණ කීපයක්. පළවෙනි එක මෙහෙම එකක් අන්න. මේකේ දිගවල් මුකුත් දාන්න නැතුව නිකම්ම අනිම ABC කියලා. හරි. එතන මම කියනවා මේකේ පුතේ ලියන්න කියලා. A කියන කෝණයට අනුවයි C කියන කෝණයට අනුවයි sin cos tan අනුපාත. දැන් අපි කරන්නේ මෙහෙමයි. ඔක්කොම කලින් පුතේ මේකේ පාද ටික නම් කරනවා. එතකොට ඍජු කෝණේ ඉස්සරහා තියෙන්නේ කර්ණය. ආයන විතරක් දාමු. ඇතිනේ? දැන් ඒට අනුවනේ පුතේ නම් කරන්න කියන්නේ. එහෙනම් අපි ඒ කෝණේ ලකුණු කරනවා. නැත්නම් මාරු වෙයි ඈ. එතකොට ඒ කෝණයට අනුව තමයි අනිත් පාද දෙක නම් කරන්නේ. එතකොට එයා ඉස්සරහා තියෙන එක සම්මුඛ පාදය, එයත් එක්ක තියෙන එක බද්ධ පාදය. දැන් sin cos tan ලියන්නනේ ඕනේ. අපි ලියන්නේ මෙහෙම. sin A මේ Aට ඔහොම එකක් දාමු. මේ චුට්ටක් ඈත් කරලා මෙහාට ලියනවා නැත්නම් සිනා වෙනවනේ. හරි? sin කියන්නේ පුතේ සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. සක. මෙන්න සම්මුඛ පාදය බෙදීම මෙන්න කර්ණය. ඊළඟට cos A. cos කියන්නේ බක. බද්ධ පාදයේ බෙදීම කර්ණය. හරි? ඔව් අපේ බද්ධ පාදෙ මේකේ. බද්ධ පාදයේ මේ කර්ණය. බද්ධ පාදය කියන්නේ AB. කර්ණය කියලා කියන්නේ AC. ඊළඟට ඇනොත් ලියන්න. සබ සම්මුඛ පාදයේ බද්ධ පාදයේ. BC බෙදීම AB. එහෙනම් පාද ටික මුලින්ම නම් කරන්න ඕනේ. නම් කරලා ඕනේ ඊටු ටික ලියා ගන්න. හරි ලියන්න බලන්න පුතේ. ඔය විදිහටම මේකේ B කෝණයට අනුවත් ඔයාලා ලියන්න ඕනේ. පටලවා ගන්නවට වඩා හොඳයි. තව පොඩි ත්‍රිකෝණයක් ඇදලා ඒකේ B කෝණය අනුව පාද ටික නම් කරගත්තා. නම් කරගෙන ඒකත් ලියන්නකො බලන්න. පුතේ මේක B කෝණය අනුව නෙමෙයි නේද ඊළඟ එක. B අනුව නම් කරන්න බැරි ඍජු කෝණයන්නේ. C අනුව නේ පුතේ. මම ඒක මාරු කරලා ලියලා තියෙන්නේ. C කෝණය අනුව
එහෙනම් බලන්න පුතේ මේක C කෝණය අනුව පාද ටික නම් කරනවා. ඉස්සලාම කර්ණය එයා ඉස්සරහා තියෙන පාදයේ සම්මුඛ එයත් එක්කම තියෙන එක බද්ධ. ඊළඟට සයින් කියන්නේ සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. කොස් කියලා කියන්නේ බකනේ පුතේ. බද්ධ පාදය බෙදීම කර්ණය. ටෑන් කියන්නේ සබනේ. සම්මුඛ පාදය බෙදීම බද්ධ පාදය. ඔයාලා හරියට ලිව්වනම් මේකේ sin cos මාරු වෙලා එන්නේ මේ a වලට ලිව්ව එක sin a වලට ලියපු එක cos c ට ඇවිල්ලා. cos a ට ලියපු එක sin c ට ඇවිල්ලා. මෙයාව උඩයට මාරු වෙලා මෙතනට ඇවිල්ලා තියෙනවා. හරි එහෙම තමයි එන්නේ සාමාන්‍යයෙන්. දැන් අපි බලමු මේකට අගයන් ටිකක් දුන්නාම කොහොමද ලියන්නේ කියලා. මේ පළවෙනි ගානනේ. දෙවෙනි ගාන. දෙවෙනි ගාන මම ගන්නවා මෙහෙම. අපි ගන්න අගයන් ටිකක් දාමුකෝ. හරි මම කියනවා මෙහෙම. P හා R කෝණ වලට අනුව මූලික ත්‍රිකෝණමිතික අනුපාත ලියන්න කියලා. ගාන ලියා ගන්න ඉස්සෙල්ලා. මේක හරි ලේසි පාඩමක් පුතේ. අපි ලබන සතියේ තියෙන වගු බලන්න. අගයන් සුළු කරන්න ඕනේ නැහැ. මම එකක් ලියලා පෙන්නන්නම් පුතේ. P කෝණයට අනුව P නම් මෙතනම ලකුණු කර හැකියි. කෝණේ ලකුණු කරගත්ත පුතේ. එතකොට මෙයා කර්ණය, මෙයා සම්මුඛ පාදය, මෙයා බද්ධ පාදය. P අනුවනේ පුතේ ඕක ඔහොම ලකුණු කරන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට පුළුවන් sin cos tan අනුපාත ලියන්න. මම ලියනවා sin P. sin කියලා කියන්නේ සක. ඉතින් ඉලක්කම් වලින් ලියවන ඇති. 4 බෙදීම 5 ලිව්වත් ඇති. සෙන්ටිමීටර කියලා දාන්න ඕනේ. මේ උඩයි යටයි දෙකම සෙන්ටිමීටර නැත තේරුම් නැහැ නේ දාලා. ඊළඟට cos p. cos බක බද්ධ පාදයේ බෙදීම කාරණේ. ඊළඟට පුතේ tan p. සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. විෂම භාග තිබ්බට කමක් නැහැ. ওই විදිහට තිබුණා. දැන් ඔයාලා ලියා ගන්න ඕක ලියාගෙන r වලටත් ලියන්න. sin r cos r tan r ලියන්න.
ඔන්න තව රූපයක් ඇඳලා ලකුණු කරගන්න නැත්නම් අනිත් එකේම මාරු වෙන්නේ නැත්නම් ලකුණු කරගන්න පැන්සලෙන් ලකුණු කරලා නම් මාරු කරගන්න පුළුවන්. පැන්සලෙන් මේක දාගත්තා නම් දෙපැත්ත මාරු කරගන්න පුළුවන් නේ. දැන් තව පොඩි රූපයක් අඳින්න ආඩි රූල කියන්න දෙයක් නැහැ. ඔක අඳින්න. ඇඳලා ටක් ගාලා ලියන්න. මම නම් මේකෙම ලියනවා පුතේ මට මේක මාරු කරගන්න විතරනේ තියෙන්නේ. විභාගෙදිත් ඔයාලා මූලිකවම කරන්න ඕනේ කෝණය මාක් කරගන්න එක. හරි? මාක් කරගෙන පාද ටික නම් කරනවා. කර්ණේ මුලින් ලකුණු කරන්න. කර්ණේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආර අනුව ගත්තොත් මෙයා සම්මුඛ පාදේ ඉස්සරහෙන් තියෙන එක. මෙයා බද්ධ පාදේ. දැන් ඔයාලට පුළුවන් සයින් ආර ලියන්න. සකන් සම්මුඛ පාදේ කර්ණ. ඊළඟට කොස් කියන්නේ බකන් බද්ධ පාදයේ බෙදීම කර්ම. ඊළඟ ඩෑන් කියන සබ් සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. ඔයාලා හරියට ලිව්වනම් මේකේ සයින් වලට ආපු එක මේකේ කොස් වලට එනවා. මෙතන කොස් වලට ආපු එක සයින් එකට එනවා. මේ ටෑන් වල මේ ආපු භාගේ පරස්පරය මෙතනට එනවා. සමහර ඒවා තියෙනවා සුළු කරන්න පුළුවන් අවස්ථා. හරි මම දැන් ඊළඟ දෙන්න යන්නේ එහෙම එකක්. තුන්වෙනි තුන්වෙනි ගාන පුතේ. මුලම මම කියනවා මේ කොටස් දෙකක් තියෙනවා. AC දිග කරණි ලෙස AC දිග සොයා කරණි ලෙස දක්වන්න. x කියලා මම මෙතන නම් කරන්නේ පුතේ x ට අනුව sin cos tan අනුපාත ලියා ඒවා සරලම ආකාරයෙන් දක්වන්න. ඍජු කෝණික ත්‍රිකෝණයක පාද දෙකක දිග දීලා තියෙනවා නම් අනිත් එක හොයන්න පුළුවන් පුතේ අපිට පයිතගොරස් සම්බන්ධය දාලා. හරි.
හරි. අපි බලමු පුතේ මම ඔයාලට උත්සාහයක් ගන්න වෙලාවක් දුන්නේ. දැන් මේකේ ඉස්සෙල්ලාම AC හොයලා එන්න. කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතු. එතකොට මෙතන එනවා පුතේ AC වර්ගය 5 වර්ගයේ 25යි 5 වර්ගය 25යි 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 50යි කියලා ලැබෙනවා අපිට. AC කියලා කියන්නේ 50 වර්ගමූල. මේක අකිලකරණියක් පළවෙනි පාඩම පුතේ. ඔයා කියන්නේ තියෙන්නේ කරණි කරන්න කියලා කියන්නේ. මේක අපි ලියා ගන්න පුළුවන් වර්ගමූලයක් තියෙන සංඛ්‍යාවක සහ අනිත් සංඛ්‍යාවක ගුණිතයක් විදිහට. දැන් මේවා මම ඔයාලට කියලා දීලා තියෙනවා මෙහි ප්‍රථමක සංඛ්‍යාව වලින් බෙදන්න මොකකින්වත් බෙදන්න දෙයක් නැත්තම් කියලා. දෙකෙන් බෙදුව ගමන් 25යි. එහෙනම් මොකුත් ප්‍රශ්නයක් නැහැ. 25ට වර්ගමූලයක් තියෙනවනේ පුතේ. මේක මට ලියන්න පුළුවන් 25 වරක් 2 කියලා. එතකොට 25 වර්ගමූලය 2 වර්ගමූලය 25 වර්ගමූලය 5යි වර්ගමූල 2. ඔන්න AC වලගේ කරණි විදියට ලිව්වා පුතේ. දැන් අපිට මේකේ අගයන් sin cos tan අගයන් සරලම ආකාරයෙන් ලියන්න කියනවා පුතේ. සරලම ආකාරයෙන් ලියන්න කිව්වම අපිට පුළුවන් තරම් අපි සුළු කරගන්න ඕනේ. දශම කරන්න ඕනේ නැහැ හැබැයි. භාග විදියට තිබ්බහම ඇති. එතකොට sin cos tan අනුපාත ලියන්න කලින් පාද ටික නම් කරන් ඉන්න ඕනේ. කර්ණය ඉස්සෙල්ලාම ලියුවා. මම මේ පිළිවෙල මේ ලකුණු කරන පිළිවෙලටම කරන්න. හරි? දීලා තියෙන කෝණය ඉස්සරහා එක සම්මුඛ පාදය. එයත් එක්කම තියෙන එක බද්ධ පාදය. එතන වැඩේ වරදින්නේ නැහැ. දැන් පුතේ x අණුව ලියන්න තියෙන sin c කියලා ලියන්න පුළුවන්. ඊට වඩා ලේසි දැන් අපිට x අණුව ලියන්න කියන හින්දා sin s කියලා ලියන එක. සිම්පල් ලකුණකට කම මේ මෙහෙම උඩින් කෝණය කියලා දාන්න යන්නේ නැහැ. සිම්පල් ලකුණේ තේරුම විශාලත්වය කියන එක. කැපිටල් ලකුණේ තේරුම මේ කෝණයේ ශීර්ෂය කියන එකනේ. ශීර්ෂය නෙමෙයි කෝණය ඕනේ. ඒකයි අපි ඒකේ උඩින් ඔහොම කෝණය කියලා දාන්නේ. එතකොට sin කියන්නේ සක. මේක ලියා ගන්න මම දැන් 5යි මුල 2 කියන එක ලේසි වැඩේ. සක සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. චුට්ටක් බෙදෙනවා පුතේ. 5 වරක් 1යි 5 වරක් 1යි. බෙදුනහම අපිට එනවා 1 බෙදීම වර්ගමූල 2ක් කියලා. හරි? ඊළඟට cos x බක බද්ධ පාදයේ බෙදීම කර්ණය. ඒකත් උඩ තියෙන එකමයි එන්නේ. එනදී ඒකේ අගයත් මේකම වෙන්න බෑ. ආයි බලන්න දෙයක් නැහැ. ඊළඟට tan x සබ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ. 5 5ෙන් බෙදුවාම 1. 1 බෙදීම 1 කියලා කියන්න පුළුවන්. 1යි. ලියා ගන්න බලන්න පුතේ. ඕක ලියාගෙන ඔයාලා එන්න ඕනේ 18 දෙක අභ්‍යාසයේ 2 3 ගණන් හදන්න. 17 වෙනි පිටුව.
පුතේ අපිට කියනවා sin θ සමානයි 13න් 5යි. දැන් අපිට මතක් වෙන්න ඕනේ පුතේ sin කියලා කියන්නේ මොකක්ද කියලා. sin කියන්නේ සක. එහෙනම් මේක මෙහෙම ලිව්වොත් සක. මේ තියෙන සම්මුඛ පාදේ මේ තියෙන කර්ණය. එහෙම එකනේ මේ කියන්නේ. එහෙනම් දැන් අපිට තියෙනවා පොඩි ත්‍රිකෝණයක් ඇඳලා පුතේ මේ දෙන්න ලකුණු කරගන්න. පොඩි ත්‍රිකෝණයක් අඳිනවා. එකකට θ කියලා දානවා. ඒ θ වලින් නෙදීන්නේ. පාද තුන නම් කරනවා. කර්ණය, සම්මුඛ පාදය, බද්ධ පාදය. ඊට පස්සේ මෙතන තියෙන පාද දෙක දා ගන්නවා පුතේ. සම්මුඛ පාදයේ 5යි. කර්ණය 13යි. අනිත් පාදේ හොයා ගන්න ඕනේ. ඒකට මම දා ගන්නවා x කියලා. දාලා පයිතගරස් සම්බන්ධය දානවා. මොකද අනිත් පාදේ දන්නේ නැතුව ඉතුරු අනුපාත දෙක ලියන්න බෑ අපිට. x වල වර්ගය ධන 5 වර්ගය මේ දෙන්නගේ වර්ගය සමානයි කර්ණයේ වර්ගයට. මම උවමනාවේ මේ පැත්තට ලිව්වා. ඒතකොට x හොයන්න ලේසිනේ. ඔව්. හරි පුතේ මේ එවන උත්තර හරිය. වැරදුනොත් මම මේ කියන්න වැරදි කියලා. උත්තරේ හරි නම් මම කියන්නේ නැතුව ඉන්නවා. මේ එවැනිම හරි. 169යි x වර්ගය 169 ධන 25 මෙහෙට දානවා පුතේ ඍණ 25යි. x වර්ගය කියන්නේ පුතේ 144යි. එතකොට මෙතන ගේනම් x කියලා කියන්නේ 144 වර්ගමූලය ඒ කියන්නේ 12. එතකොට අපි දන්නවා x වලගේ 12යි කියලා පුතේ. දැන් අපිට පුළුවන් ඒ පාදයේ දන්න හින්දා අනිත් පාද මේ අනිත් අනුපාත දෙක ලියන්න. අහන්නේ ඉස්සල්ලාම tan θ. tan කියන්නේ සබ. සම්මුඛ පාදය, බද්ධ පාදය. ඊළඟට අහන්නේ cos. බක. බද්ධ පාදය, කර්ණය. ඊළඟ ගාන බලමු අපි. අපි කියන පිළිවෙලට හදාගෙන යම් පුතේ ඕක.
එතකොට මෙතන අපිට පුළුවන් පුතේ BAC වල අගය අහනවනේ. ඒක ලේසියෙන් ගන්න පුළුවන්. BAC කෝණයේ අගයයි මෙයයි මෙතන තියෙන 90යි මේ කියන θයි එක්කහු කළාම අංශක 180ක් වෙන්න ඕන. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. මේ දෙන්න අනිත් පැත්තට දාමු. BAC සමානයි 180 ධන 90 මෙහෙට දැම්මම ඍණ 90යි ධන θ මෙහෙට දැම්මම ඍණ θ. එතකොට අපි ලියනවා පුතේ BAC කියන්නේ 180න් 90ක් ගියාම 90යි ඍණ θ. කෙනෙකුට පුළුවන් වෙයි එකපාරෝක ලියා ගන්න. මොකද මෙයා 90 නම් මේ දෙන්නගේ එකතුවත් 90 වෙන්න ඕනේ. එතකොට 180 වෙන්නේ. ඉතින් මෙයා θ නම් මෙයා 90 ඍණ θ වෙන්න ඕනේ. මේ දෙන්නගේ එකතුව 90 වෙන්න ඕන නිසා. ඔය ගැටලුවක් කරගන්නවට වඩා ලේසිනේ. වෙනම හදන එකේ නිසා මම එහෙම හැදුවා. දැන් අපිට කියනවා sin θ සමානයි cos 90 ඍණ θ බව පෙන්වන්න. බව පෙන්වන ගානක් පුතේ මේ වගේ එක බව පෙන්වන්න ගියාම අපි සාමාන්‍යයෙන් කරන්නේ වම් පැත්තේ අගයයි දකුණු පැත්තේ අගයයි වටිනාකම් දෙක අරගන්න. අරගෙන ඒ දෙන්න සමානයි කියලා පෙන්වන්න. ඒතර මෙහෙම ගන්නවා මම මුලින්. වම් පැත්ත. වම් පැත්ත කියලා කියන්නේ අපිට දෙන්නේ පුතේ sin θ. එහෙනම් මේකේ පාද තුන නම් කරගන්නවා මම θ ඇසුරේ. කර්ණය මේ දෙක පැන්සලෙන් ලකුණු කරාම ලේසි. සම්මුඛ පාදය බද්ධ පාදය. මොකද ඊළඟ පැත්තෙන් ලියන්න කිව්වම ආයෝක මාරු කරන්න එපා. එතකොට sin කියන්නේ පුතේ සක. සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඔන්න sin θ. ඊළඟට දකුණු පැත්ත. ප්‍රකාශනයේ දකුණු පැත්තේ කියනවා cos 90 ඍණ θ. cos 90 ඍණ θ. එහෙනම් ඉතින් 90 ඍණ θ වලින් ලාක් කරන්න කියලා නෙමෙයි කියන්නේ. දැන් මේ කෝණේ අපි හොයාගත්ත පුතේ අංශක 90 ඍණ θ කියලා. එහෙනම් ඒකේ තේරුම මේ 90 ඍණ θ වලින් පාද ටික නම් කරලා cos ලියන්න කියලා කියන්නේ. ඒ කෝණයට අනුව. මෙයා ඉස්සරහා තියෙන්න ඕනේ සම්මුඛ. මෙයා ඉස්සරහා තියෙන්න ඕනේ බද්ධ පාදේ. cos කියලා කියන්නේ බක පුතේ. බද්ධ පාදයයි කර්ණයයි. බද්ධ පාදේ වෙන්නේ ඒකෙත් AB කර්ණය වෙන්නේ AC. දෙපැත්තටම එකම උත්තරය ආවනේ. AB බෙදීම AC කියලා ආවනේ. අපි කියන ඒ නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. වම් පැත්තේ ඒ කියන්නේ sin θ පුතේ. දකුණු පැත්තේ තියෙන්නේ cos 90 ඍණ θ. ඔබ තමයි සාමාන්‍යයෙන් මේක බව පෙන්වන්නේ. නැත්නම් සත්‍යාපනය කරන්න. හරි කියලා පෙන්වන්න. තුන්වෙනි කොටසත් එහෙමම කරන්න ඕනේ. සත්‍යාපනය කරනවා කියලා හිතාගෙන කරන්න. වමයි දකුණයි අරගෙන අපි කරලා ගම් බලන්න.
එතකොට ඊළඟ කොටස පුතේ ඒකේ වම් පැත්ත මම ගන්නවා sin theta බෙදීම cos theta. දැන් මේක ආදේශ කරන්න ලේසියට මම ලියා ගන්නවා sin theta ඉස්සරහට බෙදීම ලකුණක් දාලා cos theta. නැත්නම් භාග ගොඩක් වෙනවනේ පුතේ. මේ කියන එකම නෙමෙයි මෙතන තේරුම. දැන් මෙතනට ආදේශය. sin කියන්නේ සක සම්මුඛ පාදයේ කාරණය. BC AC බෙදීම cos කියන්නේ වක බද්ධ පාදය කාරණය. ඊළඟට පුතේ බෙදීම ಗುಣ කිරීම කරලා උඩ යට මාරු කරනවා. හරි. AC ට AC කැපිලා ගිහිල්ලා BC බෙදීම AB කියලා. ඔයාලට මතක් වෙන්න ඕනේ මේ මූලික දේවල් පුතේ. මේ වගේ වෙලාවක ආදේශ කරන අමාරු නම් ඉස්සරහට බෙදීමක් දැම්ම ලියා ගන්න. ඊළඟට පුතේ දකුණු පැත්ත. දකුණු පැත්ත තියෙන්නේ පුතේ අපිට tan theta. tan කියන්නේ සබ සම්මුඛ පාදය පද්ද පාදය. BC බෙදීම AB. අන්න දැන් ඔයාලට පේන්න ඕනේ වම් පැත්තයි දකුණු පැත්තයි සමාන බව පුතේ. එම නිසා වම් පැත්ත සමානයි දකුණු පැත්ත. වම් පැත්තේ තියෙන්නේ sin theta බෙදීම cos theta සමානයි tan theta. තියෙන විදියට ආදේශ කළාට කමක් නැද්ද කියලා අහනවා පුතේ. කමක් නැහැ පුතේ. තියෙන විදියට ආදේශ කළාට ප්‍රශ්නයක් නැහැ. වරද්ද ගන්න නැතුව ආදේශ කර ගන්නයි ඕන වෙන්නේ. උත්තරය ආවනම් හරි පුතේ. අපේ ඊළඟ කොටස තමයි පුතේ අපි බලනවා මූලික විශාලත්ව තුනක් අංශක 30යි අංශක 45යි අංශක 60යි වෙන ඍජු කෝණික ත්‍රිකෝණ අපි ඇන්දොත් ඒවැ ත්‍රිකෝණමිතික අනුපාත මොනවද කියලා. පුතේ දැන් මම අර මුලම පාඩම පටන් ගන්නකොට කිව්ව දේනේ අංශක 30කුයි අංශක 90ක් නේ ඍජු කෝණික ත්‍රිකෝණයක් වෙන්නේ අංශක 30යි අංශක 90යි තියෙන ත්‍රිකෝණයක් ඇන්දොත් අඳින ත්‍රිකෝණවල ප්‍රමාණ වෙනස් වුණාට ඒවා සමකෝණික වෙනවා. සමකෝණිකයි කියන්නේ පුතේ මේවා පාද අතර අනුපාත සමාන වෙනවා. ඒ නිසා ස්ථිර අගයන් තියෙනවා මේවා. ඒ කියන්නේ අංශක දැන් අපි ගත්තොත් දැන් මම ඔයාලට කියනවා අඳින්න කියලා පුතේ අංශක 30ක් වෙන ත්‍රිකෝණික ත්‍රිකෝණය. දැන් අපි හිතමු ඔයාලා ඔක්කොම අඳින්න කියලා කියනවා කියලා මම. එතකොට දැන් ඔයාලා ත්‍රිකෝණයක් අඳින්න මම එක පාදයකවත් දිග දෙන්නේ නැහැ. මෙතනින් අංශක 90ක් ගන්නවා. ඕනමානි කියලා 30ක් ගන්න. ඔහම අමාරු වෙන්නේ. ඔහම ගත්තා. ඊළඟට මම කියනවා ඒක ABC කියලා නම් කරා. ඊළඟට මම ඔයාලට කියනවා මේ පාදවල දිගවල් මනින්න. දැන් මෙතන 35ක් ඉන්නවා. එතකොට ඔක්කොම මැන්නහම පුතේ හැමෝටම අගයන් 35ක් එන්නේ මේක. දැන් මම අගයන් එකක්වත් දෙන්නේ නැහැ. ඔයාලට මැනලා අඳින්න බැහැනේ මේක.
මං කියනවා අගයන් ටික ගන්න කියලා. ඊට පස්සේ මං කියනවා මේකේ sin 30යි cos 30යි tan 30යි අගය හොයන්න කියලා. ඒ වල ඔක්කොටම මං කියනවා. ඒක ඔයාලට තියෙන්නේ දැන් sin දැන් පාද ටික නම් කරනවා කර්ණය සම්මුඛ පාදය බද්ධ පාදය ඔහොම නම් කරගන්න. ඊළඟට දැන් මේවේ අගයන් මැනලා දාගන්න පුළුවන් නේ අඩි නූලේ. දැන් ඔයාලා කරන්න ඕනේ ඊට පස්සේ sin කියන්නේ සක්කපු දෙක. මෙතන AC පාදයේ දිගයි AB පාදයේ දිගයි දාලා මේ දෙන්න මැනලා බෙදලා අපි කියමු හැමෝටම දශම ස්ථාන දෙකකට විතර ගන්න කියලා කියමුකෝ. දෙකකට හරි එකකට හරි ගන්න කියලා කියමුකෝ. ඊළඟට මේකෙත් ඒ විදිහටම ගන්න කියනවා. cos කියන්නේ එතකොට බද්ධ පාදයේ බෙදීම කාරණේනේ පොතේ. මේකෙත් ගන්න කියලා. ඊළඟට tan වලත් මම ගන්න කියලා සබනේ. දැන් ඔය තුන අරගත්තොත් ඔයාලා මේ වැඩේ හරියට කළා නම් පුතේ හරියට කියන්නේ හරියටම අංශක 30 ආරම් හරියටම 90 අරගෙන ඇඳලා අගයන් ටික දශමෙට මැනගත්තා නම් ඔයාලා හැමෝටම මෙතනට එකම අගයන් එන්න ඕනේ. මෙතනට 35 දෙනාටම එකම අගයක් එන්න. මෙතනට 35 දෙනාටම එකම අගයක් එන්න ඕනේ. මෙතනටත් එහෙම. කොහොම ඇන්දත් වෙනස් වෙන විදියක් නැහැ. ඇයි මේවා සමකෝණික ත්‍රිකෝණ පාද අතර අනුපාත සමාන වෙනවා අනිවාර්යයෙන්. ඒ නිසා පුතේ අපිට පුළුවන් ඕනම අංශක ගානකට අංශක 5ට 6ට 7ට 8ට ඕන ගානකට නිශ්චිත අගයක් එන්නේ මේ පාද බෙදුවාම වෙනස් වෙන විදියක් නැහැනේ. ඒ හින්දා ස්ථිර අගයන් මොනවද කියලා හොයලා දාන්න පුළුවන්. හරිද? ඒවට තමයි ත්‍රිකෝණමිතික වගු තියෙන්නේ. අපි ලබන සතියේ කතා කරනවා. ස්ථිර අගයන් තියෙනවා ලඝු ගණක වගේ මේ අංශක 30ට ඇඳ sin cos tan sin 30 cos tan වෙනස් වෙන්නේ නැහැ පුතේ. වෙනස් වෙන විදියක් නැහැ නේ. ඉතින් කොහොම ඇඳ පාද අතර අනුපාතය සමාන වෙන්නේ නැහැ. අන්න ත්‍රිකෝණමිතික වගු. හරිද? අපිට තියෙන්නේ පාද අතර අනුපාතය කීයද කියලා වගුවෙන් බලලා ලියා ගන්න. ලඝු ගණක වගුවෙන් ගන්නවා වගේම තමයි මේවා බෙද බෙද ඇඳ ඇඳ දඟලන්න ඕනේ නැහැ. අඳින්න ගියාම පොඩ්ඩක් වරදින්නත් ඉඩ කඩ තියෙනවනේ. වගුවේ සාමාන්‍යයෙන් දශම ස්ථාන 4කට නිවැරදිව මේවා හදලා තියෙනවා. ගණනය කරලා තියෙනවා. අපි අඳිනවා වගේ නෙමෙයි මේක මේ පිළිවෙලට ඇඳලා ඉවරලා ගණනය කරන්න පුළුවන් පුතේ. හරි? එතකොට අපි දැන් මෙතන යනවා මේ කොටසේදී එහෙම දශම වලට හොයන්න නෙමෙයි. මේවා කරණි විදිහට මේ අගයන් හොයාගන්න හදන්නේ මේ කොටසේදී. මූලික අගයන් තුනකට. අංශක 30ට, අංශක 45ට, අංශක 60ට. හරි. එතකොට අපේ ඊළඟ අනුමාතෘකාව පුතේ පොතේ විදිහටම ලියනවා. විශාලත්ව අංශක 30 අංශක 45 හා අංශක 60 වෙන කෝණවල ත්‍රිකෝණමිතික අනුපාත. කටපාඩම් කරන්න යන්න එපා පුතේ. මේ ගොඩක් අය ත්‍රිකෝණමිතිය කිව්වහම මේ ගෙදර ඇවිල්ලා තමයි ගාන බලන්නේ. හරි ලේසි ගානක් මේක. ලඝු ගණක හදනවා වගේ ඊටත් වඩා ලේසි මේ ගාන හදන්න. මූලික දේවල් ටික හරියට දැනගන්න ඕනේ. සමහර කටපාඩම් කරනකොට sin cos tan කියන්නේ මොන? sin cos tan කියන්නේ අපි දාගත්ත නම් තුනක්. පාද අතර අනුපාතේ sin කිව්වහම අපිට මතක් වෙන්න ඕනේ මේ පාද දෙක අතර අනුපාතය තමයි මේ දීලා තියෙන සම්මුඛ පාදයේ කර්ණය. එතකොට ඒ අදාළ එක වගුවෙන් බලලා අගයන් දාගන්න යන්නේ. හොඳයි මහා ලොකු අමාරු දෙයක් නෙමෙයි මේක. දැන් පුතේ අපි පොඩි වැඩක් කරනවා පුතේ මේ අනුපාත තුන ගන්න. පළවෙනි අපි අඳිනවා පුතේ සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණයක් අඳිනවා. හරිද? එතකොට හැම කෝණයක්ම අංශක 60 ගානේ වෙනවනේ පුතේ. ඊළඟට අපි කරන්නේ මෙතන ඉඳලා මෙහෙම ලම්බයක් අඳින්න බලන්න. හරි. මම මේක දාන්නම්කෝ A B C D කියලා දාන්නම්. එතකොට පුතේ මෙතන කෝණේ අංශක 60ක් වෙනවා. සමපාදයි. එතකොට 90යි මෙතන කෝණේ අංශක 30ක් වෙනවා. මේ ත්‍රිකෝණේ පාවිච්චි කරලා මට පුළුවන් 30 60 දෙකේම ත්‍රිකෝණමිතික අනුපාත හොයාගන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ දිගවල දැනගන්න ඕනේ අපි. එතකොට
එක්ක මැනලා ඇඳ ගන්න වෙනවා සෙන්ටිමීටර 4ද 8ද එහෙම කියලා. නැත්තම් පොදු දිගක් මම දා ගන්නවා මේකට. ඕන එකකට ගැලපෙන. මම ගන්නවා මේ ත්‍රිකෝණේ පාදයක දිග 2යි. එතකොට මේ පැත්තත් 2යි. මෙතන ඉඳලා මෙතනටත් 2යි. එතන 2යි එනවා. මෙහෙම ලම්බයක් ඇඳහම හරියටම දෙකට බෙදෙනවා මේක A. මේ දිග h. හරිද? මම මේක h කියලා දාගත්තා. ඊළඟ මම කරන්න යන්නේ පුතේ මෙතන මේ ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධ දාලා h ලාගයක් හොයාගන්නවා A වලින්. ඊට පස්සේ අපිට පුළුවන් ත්‍රිකෝණමිතික අනුපාත සරලම ආකාරයෙන් ගන්න කරණි විදියට. හරි. රූපයක් ඉන්න ඉස්සල්ලාම අපි හොයමු h. h හොයලා දෙන්නම් මම. මේ දෙන්නගේ වර්ගවල එකතුව මෙයාට සමානයිනේ පුතේ. h වර්ගය ධන a වර්ගය සමානයි 2a වල වර්ගය 2a වර්ගය කියලා කිව්වොත් වරදක් තියෙනවනේ. ඒකට අයිති වෙන්නේ a වර්ගයට විතරනේ. මේ a වල මේ වර්ගය අයිති වෙන්නේ a ට විතරයිනේ. එතකොට පුතේ h වර්ගය a වර්ගය 2a වර්ගය කියන්නේ පුතේ 2a ගුණ කිරීම 2a. දෙවරක් 2 4යි. a ගුණ කිරීම a කියන්නේ a වල වර්ගය. මෙතන එනවා අපිට h වර්ගය සමානයි 4යි a වර්ගය ධන a වර්ගය මෙහාට මාරු කරනවා ඍණ a වර්ගය. 4යි a වර්ගයෙන් 1යි a වර්ගය අඩු කළාම පුතේ 3යි a වර්ගය. ඒකට h කියලා කියන්නේ 3යි a වර්ගයේ වර්ගමූලය. මේකේ තේරුම 3ත් වර්ගමූලය a වර්ගයේ වර්ගමූලය කියන්නේ. 3 වර්ගමූලය අපි ඔහොමම තියමු. a වර්ගයේ වර්ගමූලය අපි දන්නවා a කියලා. මේ වර්ගමූල ලකුණු මෙතනින් ඉවර වෙන්න ඕනේ. ඒක වර්ගමූල 3යි a කියලා ලැබෙනවා h වල. පුතේ ප්‍රශ්නයක් අහනවා මේ a අකුර වර්ගමූල ඉස්සරහෙන් දාලා තියන්න බැරිද අපිට? a මූල 3. මම දාන්න පුළුවන්. මේක හරි. හැබැයි පුතේ අපි මේක ලියන පිළිවෙල මේක නෙමෙයි. මේ වගේ වීජීය සංකේත ලියනකොට වීජීය පද නෙමෙයි. ඉස්සෙල්ලාම දන්නාගයන් මුලට ලියන්න ඕනේ. ඊට පස්සේ තමයි නොදන්නාගේ ලියන්නේ. ඒක තමයි සම්මතය. හරි. ඒ නිසා අපි සම්මත විදියෙන් ලියන්න පුරුදු වෙමු. මතක ඇතුව මේ වර්ගමූලය අතෙන්ට ගහන්න නැතුව වර්ගමූල 3 ගාවින් ඉවර කරලා දාන්න. ඊට පස්සේ ඔයාලා sin cos tan අනුපාත ලියන්න ඕනේ. මුලින්ම අංශක 30ට ලියමු.
අපි බලමු පුතේ දැන් ලියන්න. බලන්න ඔයාලා හරියට ලියලා තියෙනවද කියලා දැන් මම ලියන්නම්. මේ මෙතනට ආව අපිට වර්ගමූල 3යි a කියලා. හරි. දැන් මම අංශක 30ට ලියන්න හදන්නේ. එහෙනම් මම 30ත් එක්ක පුතේ පාද ටික නම් කරනවා. ත්‍රිකෝණයේ ඉස්සරහා කර්ණය. අංශක 30 ඉස්සරහා සම්මුඛ පාදය. එයත් එක්කම බද්ධ පාදය. 30ට ලියලා ඉන්න හදන්නේ. ඒකයි. හරි. 30 අනුව නම් කරේ. පැන්සලෙන් නම් කරගත්තා නම් මකල 60ට ලකුණු කරේ. ඒක නැත්නම් තව එකක් අඳින්න වෙනවා. අපි එතකොට අංශක ගාන දීලා තියෙන හින්දා මෙතන sin a කියලා ලියන්න ඕනේ නැහැ. අංශක ගාන දීලානේ පුතේ තියෙන්නේ. දැන් sin 30 කියලාම ලියමු. sin කියන්නේ සක. a බෙදීම 2යි. a කියන්නේ පුතේ 1යි a කියන එකනේ. එතකොට මේ දෙන්න බෙදුවාම 1 බෙදීම 2යි. ඒට ඒ කැපිලා යනවා. ඊළඟ cos 30. cos 30. බක බද්ධ පාදය බෙදීම කාරණේ. වර්ගමූල 3යි බෙදීම 2යි. ඒ අකුර කැපිලා යනවා. වර්ගමූල 3 බෙදීම 2 කියලා එකක් ලැබෙනවා. ඊළඟට tan 30 සබ මේ දෙන්න. a බෙදීම වර්ගමූල 3යි. මෙතන 1යි a ගමු. 1 බෙදීම වර්ගමූල 3. ඔන්න sin වලට sin 30ට අගයන්. sin 30 cos 30 tan 30ට අගයන් මේ ආවා. ඊළඟට අපි අංශක 60ට අදාළවත් ওই විදිහටම ලියන්න හදන්නේ. මම එතකොට මේකේ පාද දෙක 60ට අදාළව නම් කරනවා පුතේ. 60ට අදාළව ගත්තොත් 30 අමතක කරලා නම් කරන්නම්කෝ මන් දැන්. කර්ණය වෙනස් වෙන්නේ නැහැ. 60 ඉස්සරහා තියෙන එක සම්මුඛ පාදය වෙන්න ඕනේ. එයත් එක්කම තියෙන එක බද්ධ පාදය විය යුතුයි. දැන් මම ලියනවා පුතේ මෙතන පොඩි ලියන්නම්. sin 60 සක සම්මුඛ පාදය බෙදීම කර්ණය. ඒ කැපිලා ගිහිල්ලා වර්ගමූල 3 බෙදීම 2ක් වෙනවා. cos 60 cos 60 නෙමෙයි cos 60 cos 60 කියලා කියන්නේ පුතේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මෙතන එකනේ භාගයක් කියලා එනවා. tan 60 tan කියලා කියන්නේ සබ. අපිට එනවා වර්ගමූල 3 බෙදීම 2. තුන බෙදීම 1 මාරු කරලා ලියන්න. tan ගුණ සබනේ පුතේ. එතකොට වර්ගමූල 3 බෙදීම 1 කියන එක අපිට ඕන වර්ගමූල 3 විතරක් ලියන්න බෑ. මොකද මේ යට තියෙන එකේ ඉලක්කම අයින් කරලා දාන්න පුළුවන් කමක් තියෙනවනේ. හරි. ඊළඟට අපි එනවා පුතේ අංශක 45ට අදාළ ත්‍රිකෝණමිතික අනුපාත හොයන්න. අංශක 45ට අදාළ ඒවා හොයනකොට මේ ත්‍රිකෝණය හොයන්න බෑ. මේකේ 45ක් ගන්න විදියක් නැහැනේ. එතකොට ඒකට මම අඳිනවා ත්‍රිකෝණී සමද්විපාද ත්‍රිකෝණයක්. 45 ගන්න ඊට. මම අඳිනවා පුතේ මෙහෙම. අංශක 45 ගන්න ත්‍රිකෝණී සමද්විපාදය.
එතකොට හරිනේ පුතේ සමදීපාද වුණොත් හරියට මේක 45 45 යනවා. මේක ගත්තනම් හරිනේ. මම මේ පාදෙ දිගේ A ගන්නවා මේ පාදෙ දිගේ A ගන්නවා. මේ දිග හොයා ගන්නවා A වලින් x කියලා දාපු එක. ඊට පස්සේ අපිට පුළුවන් sin 45 cos 45 tan 45 ලියා ගන්න. හරි x හොයමු බලන්න. කර්ණයේ වර්ගය සමානයි අනිත් පාද දෙකේ වර්ගවල එකතු. A වර්ගයේ ධන A වර්ගය කියන්නේ පුතේ 2a වර්ගය. x කියලා කියන්නේ 2a වර්ගයේ වර්ගමූලය. x කියන්නේ වර්ගමූල 2 ගුණ කිරීම a වර්ගයේ වර්ගමූල. a වර්ගයේ වර්ගමූල කියන්නේ අපි දන්නවා a කියලා. මේ අගය අපිට එනවා පුතේ වර්ගමූල 2a. ඕක ලියාගෙන පාද ටික නම් කරලා ලියමු බලන්න පුතේ sin 45 cos 45 tan 45. ලියලා අර වගේ භාගවලට සුළු කරන්න. එන අපි බලමු පුතේ. එතකොට sin 45 කියලා කියන්නේ sin කියන්නේ සක්කනේ පුතේ. සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. මෙතන 1 කියලා හිතාගන්න. 1 බෙදීම වර්ගමූල 2. ඊළඟට cos 45 කියලා කියන්නේ බද්ධ පාදයේ බෙදීම කර්ණය. මේකත් එකම උත්තරේ එන්නේ පුතේ. ඊළඟට tan 45 කියලා කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම
බද්ධ පාදය. මේ 1යි 1යිනේ. 1 එකෙන් බෙදුවාම 1යි කියලාම ගන්න. ඊට පස්සේ අපි ඔය ටික පුතේ ඔය ගත්ත අගයන් 9 වගුවකට ගන්න හදන්නේ අපි. පුතේ අපි මේ ටික දැන් වගුවකට ගමු. අගයන් 9ම වගුවකට ගන්නයි මම හදන්නේ. මේ පැත්තට ගන්නම්කො. මම ලියලා බලා ඉඳලා ලියමු. මේ පැත්තට හදාගන්න වගුවක. එතන sin 10 sin 45 sin 60 ඔහොමනේ දාන්න ඕනේ. දැන් මේක අරක දිහා බලාගෙන දාන් ගියයි පුතේ. මෙහෙමයි මම මේ කියන්නේ. අගයන් 3යි ඇත්තටම මතක තියාගන්න තියෙන්නේ මේක. sin 30 කියන්නේ භාගය. sin 45 කියන්නේ එක බෙදීම මූල 2යි. sin 60 කියන්නේ පුතේ මූල 3 බෙදීම 2යි. ඔය අගයන් 3 මතක නම් අනිත් ටික ඔක්කොම දැම්ම ඇති. දැන් මේකේ cos දානකොට කරන්නේ මෙහෙමයි. මේ දෙන්න මාරු කරලා ලියනවා. මෙයා මෙතනින් ලියනවා. මෙයා ගිහිල්ලා මෙතනින් ලියනවා cos 60 භාගය කියලා මතක තියාගන්න. cos 60 භාගය. හරි. මැදාගේ හැම. මේ එක පේලියක් හරියට ලියාගත්තා නම් ඊට පස්සේ මේ දෙන්න මාරු කරලා මෙතනට ලියනවා. ඊළඟට මේ දෙන්න බෙදුවාම එන එක තමයි මෙතන තියෙන්නේ. අපි ඔප්පු කළේ sin බෙදීම cos සමානයි tan කියලා. නිකන් මම පෙන්නන්නම් බෙදලා එක. sin අගය බෙදනවා cos අගය. එතකොට එනවා පුතේ භාගේ ගුණ කිරීම ඔන්න මේ දෙන්න කැපෙනවා. එක බෙදීම වර්ගමූල 3 කියලා එනවා. ඔබ හොයාගත්තා මම නිකන් කිව්වේ කොහොමද කියලා. මෙතන 1යි පුතේ. මෙතන වර්ගමූල 3යි. එතකොට ඉස්කෝලවල ගොඩක් වෙලාවට කියයි මේ අගයන් 9 මතක තියාගන්න කියලා. දැන් මම දන්නේ මේ වෙනකන් තියෙන O level paper වල නම් මේක මතක තියාගෙන ගණන් හදන්න ආවේ නෑ. කෙටි ප්‍රශ්නයක් ආවොත් එන්නේ. අගේ දීලා අපිට ආදේශ කරන්න කියලා තමයි සාමාන්‍යයෙන් නම් කියන්නේ. ඉතින් ඒ නිසා ඒක ලොකු ගැටලුවක් වෙන්නේ නෑ මම හිතන්නේ. A level පන්ති නම් ඉතින් අපි මේ ටික මතක තියා ගන්නවා A level maths කළොත්. maths හරි science හරි දෙකෙන් ඕන එකක් කළොත් physics වලට මේ ටික ඕනේ නම් මොකද්ද භෞතික විද්‍යාවට. ඒකට මතක තියා ගන්නවා. දැන් අපි ඔහොම ගමු වගුව බලාගෙන අගයන් දාගන්න පුළුවන්. දැන් අපි O level paper හැදුවත් එක්කනේ පුතේ එක තැනකවත් අහුුන්නේ නැහැ මේ වගේ ගණන්. වගුව අඳින්න බලන්න. වගුව ඇඳගෙන අපි අද දවසට අවසන් කරමු. ඊළඟ දවසේ අපි ඊළඟ කොටස ගමු.